ආයිබෝන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම අංජනා ලියනාරච්චි මම චමින්ද ගුණරත්න මුලින් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ COVID-19 එන්නත් මාත්‍රා ලබා ගැනීමට ශ්‍රී ලංකාව සුදුසුයි. එන්නත් හා ප්‍රතිශක්තිකරණ පිළිබඳ ගෝලීය සංවිධානයෙන් සහතිකයක්. දකුණු ආසියාවේ මානව සංවර්ධනයේ ඉහළ ස්ථානයේ ශ්‍රී ලංකාවට. ලබන 21 වෙනිදා සිට ගුවන්තොටුපළ සංචාරකයින්ට විවෘතයි. ශ්‍රමිකයෙකු ලෙස පිළිගන්නා වයස් සීමාව ඉහළට. මෙවර මහකන්නේ වී අස්වැන්න සහතික මිලට මිලදී ගැනීමට රජය තීරණය කරයි. COVID-19 එන්නත් මාත්‍රා ලබා ගැනීමට ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ඇතැයි ගැවී සංවිධානය තහවුරු කරනවා. ගැවී සංවිධානය යනු එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ගෝලීය සංවිධානයයි. COVID-19 වෛරසය සඳහා එන්නත් වෙන් කෙරෙන අවස්ථාවේම අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුමකට එළඹීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියයි. කොවැක්ස් පහසුකම යටතේ COVID එන්නත ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත වීමට නියමිතයි. COVID-19 වෛරසය සඳහා සුරක්ෂිත සහ ඵලදායී එන්නතක් නිෂ්පාදනය කළ පසු ඒකී එන්නත සමාන වශයෙන් රටවල් අතර බෙදා හැරීම තහවුරු කිරීම සඳහා රටවල් සහ අදාළ නිෂ්පාදකයින් ඒකාබද්ධ කරනු ලබන ගෝලීය ප්‍රවේශය කොවැක්ස් පහසුකම ලෙස සැලකෙනවා. ඒ යටතේ COVID-19 වෛරසය සඳහා එන්නත් නිෂ්පාදනය සහ වැඩිදියුණු කිරීම කඩිනම් කරන අතර සෑම රටකටම එම එන්නත ලබා ගැනීම සඳහා සාධාරණ සහ සමාන ප්‍රවේශයක් පවතින බව සහතික කරනවා. ශ්‍රී ලංකාව දැනටමත් කොවැක්ස් ක්‍රියාවලියට ඇතුළත් වී අවසන්. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දකුණු ආසියානු රටවල් අතර ඉහළතම ස්ථානයේ පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ප්‍රකාශ කරනවා. 2020 ගෝලීය මානව සංවර්ධන වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනමමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත රොබර්ට් ජුකම් මහතා මේ බව කියා සිටියා. රටවල් 189ක මානව සංවර්ධනයේ පදනම් කර ගනිමින් HDR යන කෙටි නමින් හැඳින්වෙන වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්ෂිකව නිකුත් කරනවා. එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ අගය 2020 වසර වන විට 124.3ක වර්ධනයක් අත්කරගත්තා. ඒ අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියානු රටවල් අතර ප්‍රථම ස්ථානයේත් ඇෆ්ගනිස්තානයේ අවසන් ස්ථානයේත් පසුවනවා. දශක දෙකකට අධික කාලයක් තුළ මෙරට උපරිම ආයු කාලයේ වසර 4.5කින්ද දරුවන් පාසල් අධ්‍යාපනයේ යෙදෙන කාලයේ වසර 2 මාස 3කින්ද දල ජාතික ඒක පුද්ගල ආදායම 229.4කින්ද ඉහළ ගොස් තිබෙනවා. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරාලීමට ශ්‍රී ලංකාව තරයේ කැප වී සිටින බවයි. මේ සඳහා එක්ව ක්‍රියා කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ නියෝජිතයාගෙන් ඉල්ලීමක් කළා. නියෝජ්‍ය නේවාසික නියෝජිත ෆයිසා එෆෙන් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත් කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ යන මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඒත් ඒ දින නිල සංචාරයක් සඳහායි. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනාවක් අනුව මෙරටට පැමිණි ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍යවරයා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. දෙරට අතර සහයෝගිතාව ඉහළ නැංවීම හා ද්විපාර්ශ්වීය සම්බන්ධතා ශක්තිමත් කිරීම සංචාරයේ අරමුණයි. දෙරටේ COVID-19 සංචාරක සීමා මැද්දේ සිදු කෙරෙන මේ චාරිකාව ජෛව බුබුලු සංකල්පයේ ඔස්සේ සංවිධානය කර තිබෙනවා. ETI හා ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අංජලි එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අය අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දප්පුල දෙලිවේරා මහතා විසින් අද සවස ETI ආයතනයේ සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින් අත්අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඒ අනුව අත්අඩංගුවට ගැනීම සිදු කරනු බවයි. COVID-19 රෝගීන් පූර්ණ සුවය ලැබූ පිරිස 38262 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලැබූ තවත් 445 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අද පිටව ගියා. අද පිටවගිය පිරිසට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි 65 දෙනෙකුද අයත්. ඔවුන් කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්. ඉක්ුත් දින 7 තුළ COVID-19 රෝගීන් 4337 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මෙතෙක් වැඩිම පිරිසක් සුවය ලබා රෝහල් වලින් පිටව ගියේ ඉක්ුත් පළමුවෙනිදායි. එම සංඛ්‍යාව 826ක්.
සුවය ලබා අද පිටව ගිය පිරිසට 445 දෙනෙකු ඇතුළත්. COVID-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 84.16ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 38262 දෙනෙකු ඊට අයත්. 15.37ක පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටින අතර එම පිරිස 6989ක්. මෙරටින් COVID-19 රෝගය වැළඳුණු තවත් 224 දෙනෙකු අද හඳුනා ගනු ලැබුවා. පූර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 445ක්. PCR පරීක්ෂණ 12826ක් ඊයේ සිදු කෙරුණා. මෙතෙක් මෙරට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 13,24,378ක්. මේ අතර මුහුණු ආවරණ සහ පුද්ගල දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීම අද ආරම්භ කරනු ලැබුවා. එය සිදු කෙරුණේ ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අමතරවයි. අද ස්ථාන කිහිපයකදී මෙම පරීක්ෂණ සිදු කෙරුණු අතර පරීක්ෂණ සඳහා යොමු කළ පුද්ගලයන් 300 දෙනෙකුගෙන් දෙදෙනෙකුට COVID-19 රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව මුහුණු ආවරණ නොපිළිඳ පුද්ගලයන් දැනුවත් කිරීම සහ ඔවුන්ට මුව ආවරණ ලබා දීමද සිදු කෙරුණා. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී දරගා නගරයේ පිහිටි රෝහලේ අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලක වැඩිබිමෙහි සේවකයන් 5 දෙනෙකුට COVID-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔවුන් ආහාර ලබාගත් ආපන ශාලාවේ හිමිකරුටද COVID-19 රෝගය වැළඳී ඇති බවටයි වාර්තා වන්නේ. ඒ අනුව වැඩබිම සහ ආපන ශාලාව తాවකාලිකව වසා දමා තිබෙනවා. තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් පිරිසක් COVID-19 ආසාදිතයින් බවට තහවුරු වීමත් සමග සෙසු පිරිස් සඳහා අද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කෙරුණා. එහිදී තවත් 33 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා. ඔවුන් එම ආයතනය මගින් පවත්වාගෙන යන ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති වැලිකන්ද කන්දකාඩු පූනානි හා ගල්ලෑල් යන ප්‍රතිකාර මධ්‍යස්ථාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ඊයේ නිරීක්ෂණය කරනු ලැබුවා. එම මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය හා ඒවායේ පවතින අඩුපාඩු සොයා බැලීම සඳහායි. බන්ධනාගාර රැඳවියන්ට ප්‍රතිකාර සිදු කරන ගල්ලෑල්ල හා කන්දකාඩු යන මධ්‍යස්ථානවල ආරක්ෂාව තර කිරීමට පියවර ගැනීම සහ අනිකුත් මධ්‍යස්ථානවල පවතින සේවක හිඟය පිරවීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කළා. COVID-19 පුද්ගල මරණ දෙකක් ඊයේ වාර්තා වුණා. ඔවුන් රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන්. වයස අවුරුදු 71 සහ 86 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර කළුතර ප්‍රදේශයේ හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් 6ක පිහිටි මාර්ග 7ක් සහ හීල් වීදියේ කොටසක් අද හුදකලා බවින් නිදහස් කෙරුණා. එමෙන්ම වවුනියාව වෙප්පම්කුලම් පට්ටාන්ඩුවර ප්‍රදේශයේ 1, 2, 3, 4 සහ 5 යන කලාප හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ ගැබිනි කාන්තාවකට හා තවත් පුද්ගලයෙකුට COVID-19 රෝගය වැළඳී ඇති බවට ඊයේ තහවුරු වීමත් සමගයි. ඒ සමග පුද්ගලයන් 161 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. ස්වයං නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලයන්ගෙන් PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය නියති ලබා ගැනීමක්ද අද සිදු කෙරුණා. මෝදර පොලිස් පසමේ ශාන්ත ඇන්ඩ්‍රූස් මාර්ගය ශාන්ත ඇන්ඩ්‍රූස් ඉහළ සහ පහළ යන මාර්ග අද අලියුම පහේ සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබෙනවා. ඒ වගේම හුදකලා කරන ලද ප්‍රදේශවල සිටින ජනතාව, ඒ වගේම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට මුහුණ දෙන ජනතාව විවිධාකාරයේ ව්‍යාජ නම්, ව්‍යාජ ලිපිනයන් භාවිතා කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. එමෙන්ම එක් පුද්ගලයෙක් කොවිඩ් ආසාදිත තත්ත්වයේ සිට විදේශගත වූ ඇති බවත් ඊයේ ප්‍රවෘත්ති වලින් වාර්තා වුණා. මෙවැනි ආකාරයට අසත්‍ය තොරතුරු සපයනවා නම්, ඒ වගේම තමන් තිරව පදිංචි නොමැති ලිපිනයක් ලබා දෙනවා නම් එක් පැත්තකින් ඔවුන් අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වරද සිදු කරනවා, අසත්‍ය නමක් ලබා දෙනවා නම්, ඒ වගේම ව්‍යාජ කූට ලේඛන නිර්මාණය කිරීමක් සිදු කරනවා, වැරදි විස්තර දෙනවා නම් එවැනි අයට අවුරුදු 3 දක්වා කාලයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කිරීමේ හැකියාවක් තියෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ලබන 21 වනදා සිට ගුවන්තොටුපොළ හා රට සංචාරකයන් සඳහා නිල වශයෙන් විවෘත කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රාජ්‍ය අමාත්‍ය ඩී.වී. ජානක මහතා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මාධ්‍ය හමුවට එක්ව සිටියා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් පීඩාවටපත් සංචාරක ව්‍යාපාරය නියැලෙන ලක්ෂ 30ක පමණ පිරිසකට සහන සැලසීම මෙම තීරණයේ අරමුණයි. ජනවාරි මාසේ 21 වෙනිදාට 21 වෙනිදා ඉඳන් කියලා අපි කියන්නේ අපි බලාපොරොත්තු වෙන 23 වෙනකොට සම්පූර්ණයෙන්ම ගුවන්තොටුපොළ සංචාරකයන් විවෘත කරන්න. සංචාරකයෝ ඇවිල්ලා අපි කියන ප්‍රමාණය ඉන්න ඒගොල්ලන් සූදානම් නැහැ. හැබැයි අවම දින ගානක් අපි දෙනවා. හැබැයි අවම දින ගානට වඩා අඩුවෙන් ඉන්නවා නම් විශේෂ අනුමැතියක් අරගෙන ඒගොල්ලන්ට බබල් එකේම ඉඳලා බබල් එකේම ගුවන්තොටුපොළට ගිහිල්ලා අපව යන්න පුළුවන්. ඒ අය කිසිම අවස්ථාවක මිශ්‍ර වෙන්නේ අපේ සමාජයත් එක්ක අපේ අරමුණ අපේ වගකීම මේ වැඩසටහන ක්‍රියාත්මක වෙද්දී සංචාරකයන්ගෙන්
අපේ සමාජයට සමාජයෙන් සංචාරකයින්ට මේ කොයිත් අසංගත බෝ නොවන විදියට කටයුතු කරන නීති රීති රාමුව තුල තමයි මේක කරන්නේ. අපි එන සංචාරකයන්ව යොමු කරන්න පුළුවන් ස්ථාන 14ක් මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. එන්න ඒ ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. ඉල්ලීම් අනුව සෞඛ්‍ය ආරක්ෂක සම්පන්නව කටයුතු කරන්න පුළුවන් කියලා අපි හංගෙන තැන් තමයි අපි අනුමැතිය දෙන්නේ. ඒක සංචාරක සංවර්ධන අධිකාරිය ලබා දෙන අනුමැතිය. සෞඛ්‍ය මාර්ග උපදේශවලට පටහැනිව ක්‍රියා කළහොත් සංචාරක ව්‍යාපාරයේ නිරත වූවන්ගේ බලපත්‍ර අහෝසි කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා. එස්සෙල්ලාම අපිට තියෙනවා ස්ටේජ් 1 හොටෙල්ස් කියලා හෝටල් දැන්ට 106ක් අඳුරගෙන තියෙනවා. ස්ටේජ් 1 හෝටලයක් බවට පත් වෙනවා කියන්නේ ඒ අයට බෑ මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලාංකික සමාජය මිශ්‍ර කරගන්න. ඒක තනිකර අයිසොලේටර්. ඒ හැබැයි ඒගොල්ලන් බබල් එකේ ඉන්නේ හින්දා ආවයින් පස්සේ හෝටලේ තුර ඒගොල්ලන්ට පූල් එක පාවිච්චි කරන්න පුළුවන්, සෝන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ පහසුකම් ටික අපි සපයනවා. සපයලා ඒගොල්ලන්ට යන්න ඕනිට. අපි ඉදිරියේදී දැන් මේ පාර ආමිකත් එක්ක කරාට හැමදාම අපිට හමුදාව පාවිච්චි කරන්න බෑ. මේක මම එකයි කිව්වේ මේක පයිලට් ප්‍රොජෙක්ට් එකක් මේ හමුදාව කරපු ක්‍රමවේදය අපි ඉගෙන ගත්තා. ඊළඟට ගයිඩ්ලටයි, ඊළඟට හොටේලියන්ස්ලටයි, ඊළඟට මේගොල්ලන්ව ගෙන්නන ඒජන්ට්ස්ලටයි වගකීම තියෙනවා. ඒ ආකාරයෙන් 23 වෙනිදාන් පස්සේ සංචාරකයන්ව බබල් එක තුල ගෙනියන්න. බැරි වෙලා හරි උන් ඒක හරියට කරේ නැත්නම් අපි SLTD එකෙන් අධීක්ෂණය යටතේ කරනවා. එයාගේ ලයිසන් පවා, හෝටල් වල ලයිසන් පවා අපි කැන්සල් කරනවා. යාල ප්‍රදේශයේ සංචාරය කළ යුක්‍රේන සංචාරකයන් නිසා ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. දැන් මේගොල්ලන් මේ බබල් එකේ ට්‍රැවල් කරනකොට ඒගොල්ලන් බබල් එකේ ඉඳලා ඒ විදිහට ගියා නම් මේක වෙන්නේ නැහැ. එහෙම නොවිච්ච හින්දා තමයි ඒගොල්ලන්ව අයිසොලේට් කරන්න අපිට සිද්ධ වුනේ. හැබැයි ඊළඟට ඒගොල්ලන් යන්නේ PCR ටෙස්ට් එක කරලා තමයි සමාජයට යන්නේ. දැනුත් ෆස්ට් කන්ටැක්ට්ස් අපි ගෙන්නලා PCR එක කරලා නෙගටිව් නම් එයාට වැඩට යන්න දෙනවා. අපි නිරෝධානය කරන්නේ. ඒ වගේම මෙයාටත් ඒ අවස්ථාව දෙනවා. යාල සිද්ධියේදී ඒ අය වෙනම ඕගොල්ලන් දකින්න නැති වාහනේ යන්නේ 4 දෙනා. ඒත් අපි ඒ තත්ත්වයටවත් අපිට දුන්නේ නැහැ. මොකද අපි එහෙම chance එකක් ගන්න ආස නැහැ. අනික ඒගොල්ලන් ලංකාවේ සමාජයත් එක්ක ගැටෙන්නේ නැහැ. ගැටෙන එකම එක්කෙනා රියුදුරා සෞඛ්‍ය අංශවලින් දීපු ඒවා පිළිනොගත්ත නිසා තමයි ඒ අයව අයිසොලේට් කරන්න තීන්දුව කරේ. යුක්‍රේන සංචාරකයන් සමග යාල සංචාරයේ නිරත වූ සෆාරි රියදුරන් 28 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇති බවද එම රියදුරන් පවසනවා. හැම පහසුකම් අපිට මෙතන තියෙනවා. ඇත්තටම මේක හොටලයක්. ගෙවල් වලට අවශ්‍ය දේවල් ඒවා ඔක්කොම අපිට හම්බ වෙනවා. ගෙදර නොගියපු එකේ වෙලාව හොඳයි කියලා දැන් තේරෙනවා. මේ දවස් 14 ඉඳලා නිසියාර කරගෙන අපි ගෙදර යන්න තමයි අපි කවුරුත් දැන් 28 දෙනාම තීරණය කරලා තියෙන්නේ. අපි දන්නෙත් නැහැ අපේ ගෙදවල් වලට බඩු මල්ලක් ගෙනින් දීලා රුපියල් 10,000ක් පවන වටන බඩු මල්ලක් ගෙනින් දීලා අපි එතන පොඩ්ඩක් කලබල වුණා. ඉදිරියට සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට අපි බැඳිලා ඉන්නවා. සංචාරක ව්‍යාපාරය තමයි අපේ ප්‍රධාන වෘත්තිය. සංචාරක ගෙන්නලා මේ අපේ සංචාරක ව්‍යාපාරය නගා සිටවලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සියලු ප්‍රදේශවල පාසැල් 2021 ජනවාරි 11 වනදා විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලබන 6 වනදා සිට 10 වනදා දක්වා මේ පිළිබඳ අධීක්ෂණය කරන ලෙස පළාත් කලාප සහ කොට්ටාශ බලධාරීන්ට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් උපදෙස් ලබා දී තිබෙනවා. ජනවාරි 11 වෙනිදා ආරම්භ වෙන්නේ දෙවැනි ශ්‍රේණිය, තුන්වෙනි ශ්‍රේණිය, හතරවෙනි ශ්‍රේණිය, පස්වෙනි ශ්‍රේණිය යන ප්‍රාථමික පන්ති සහ 6 සිට 13 වෙනිදා දක්වා පන්ති පමණයි. නව පාසල් වාරයේදී අලුතෙන්ම පළවෙනි ශ්‍රේණියට එන ළමයි සාම්ප්‍රදායික විදිහට සුමාන 2ක් විතර පහුවෙලා තමයි එන්නේ හැම වසරකම. ඒ වගේම මේ වසරෙත් ඒ දරුවන්ව පාසලට කැඳවන්නේ පෙබරවාරි මාසයේ දෙවැනි සතියේ. දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ දැනුවත් වෙන්න නව පළවෙනි ශ්‍රේණියට 11 වෙනිදා දරුවන් කැඳවන්නේ නැහැ. බස්නාහිර පළාතේ හුදකලා කළ නැති ප්‍රදේශවලට අපොස සාමාන්‍ය පෙළ දරුවන් අපි කැඳවීමට උත්සාහයක් ගන්නවා. අවම වශයෙන් ජනවාරි මාසයේ 25 වෙනිදා පුළුවන්ද කියලා සෞඛ්‍ය නිර්දේශ මත අවසරයක් ලැබෙනවා නම් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සඳහා කටයුතු කරමින් සිටිනවා. මෙවර මහකන්නේ වියස්සනු සහතික මිලට මිලදී ගැනීමේ වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින්. ජනවාරි 2 වෙනි සතියේ සිට මහකන්නේ වියස්සුන් නෙලීම ආරම්භ කිරීමට නියමිතයි. අනපේක්ෂිත ලෙස මිල පහළ යාම අවම කිරීමේ අරමුණින් සහතික මිලට වී මිලදී ගැනීමට වියාලි මණ්ඩලයේ පියවරගෙන තිබෙනවා. තෙතමනේ 14%ක් සහිත නාඩු වී කිලෝග්‍රෑමයක ගැනුම් මිල රුපියල් 50ක්. තෙතමනේ 22% දක්වා වී කිලෝග්‍රෑමයක් රුපියල් 44 බැගින් මිලදී ගැනීමට නියමිතයි. ප්‍රමිතිගත තෙතමනේ 14% සහිත සම්බා වී කිලෝග්‍රෑමයක් මිලදී ගනු ලබන්නේ රුපියල් 52 බැගින්. තෙතමනේ 14ත් 22ත් අතර ප්‍රතිශතයේ සහිත වී කිලෝග්‍රෑමයක ගැනුම් මිල රුපියල් 46ක්.
පොහොර සහනාධාරය ලබන සුළු හා මහා වාරිමාර්ගවල හෙක්ටයාර් 1.1 අතර වගා කෙරෙන ගොවීන්ගෙන් බී කිලෝග්‍රෑම් 1000 බැගින්ද හෙක්ටයාර් 1.2 අතර ගොවීන්ගෙන් බී කිලෝග්‍රෑම් 1500 බැගින්ද මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඊතක්සලාව මාර්ගගත වැඩසටහන මෙරට සාමාන්‍ය අධ්‍යාපනයේ ක්‍රියාත්මක වන පාසල් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පවතින වෙනත් ආයතනවල නිල ඉගෙනුම් මාර්ගගත පද්ධතිය ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. එය අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ යෝජනාවක්. මේ යටතේ 1 සිට 13 ශ්‍රේණි දක්වා විෂය නිර්දේශය සඳහා පෙළපොත්, ඉගෙනුම් අන්තර්ගත වීඩියෝ පාඩම් හා ප්‍රශ්න පත්‍ර වැනි ඉගෙනුම් සම්පත් සිසු දරුවන්ට පරිශීලනය කිරීමට හැකිවනු ඇති. COVID-19 තත්ත්වය යටතේ පාසල් සිසු අධ්‍යාපනයේ බාධාවකින් තොරව පවත්වාගෙන යාම අරමුණයි. 1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ අර්ථයේ ස්ථාපිත ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පසුගිය 38 වසර කාල සීමාව තුළ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිසල් කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. දැඩි මාධ්‍ය තරංකාරීත්වයකට මුහුණ දෙමින් ඊට ගැළපෙන පරිදි ක්‍රියා කිරීම සඳහා සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල සංහිතිය වෙනස් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනුණා. දැනට අධ්‍යක්ෂ මණ්ඩලයේ 7 දෙනෙකුගෙන් සමන්විතයි. ඊට භාණ්ඩාගාර නියෝජිතයෙකු සහ විෂය භාර රේඛීය අමාත්‍යාංශ ලේකම් හෝ ඔහු විසින් පත් කරනු ලබන වෙනත් නියෝජිතයෙකු ඇතුළත් කළ හැකි වන පරිදි අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින් සංඛ්‍යාව 9 දෙනෙකු දක්වා වැඩි කිරීමට අපේක්ෂිතයි. ශ්‍රමිකයෙකු ලෙස කටයුතු කිරීමට පනවා තිබූ අවම වයස් සීමාව වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දැමීමට අද පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමි වුණා. මේ අතර යුක්‍රේන සංචාරකයන් මෙරටට පැමිණීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. 2021 වසරේ පාර්ලිමේන්තුව රැස් වූ පළමු දිනය අදයි. පසුගිය වසරේ සභාගර්භයේදී කරනු ලැබූ වාද විවාදවලදී සභාවේ වැඩ කටයුතු වලට අනවශ්‍ය ලෙස බාධා කරමින් පාර්ලිමේන්තුවේ වටිනා කාලය නාස්ති කළ බව නිරීක්ෂණය වූ බව ඔබ සමගිය අවධානය යොමු කරමි. තවද සමහර අවස්ථාවලදී මන්ත්‍රීවරයන් කිහිප දෙනෙකු විසින් පාර්ලිමේන්තුවට නොගැලපෙන වචන භාවිතා කළ අවස්ථාද දැක ගන්නට ලැබුණ බව කනගාටු වෙනුව සඳහන් කළ යුතුමය. 2021 වර්ෂයේ ආරම්භයේ සිටම සභාගර්භය තුළ පවත්වනු ලබන වාද විවාද හරවත් ලෙස සහභාගී වෙමින් ව්‍යවස්ථාදායකයේ ගරුත්වය අභිමානය නිතරම ආරක්ෂා කරමින් සභාවේ වැඩ කටයුතු වල නිරත වීමට අවශ්‍ය කටයුතු කරන මෙන් දෙපාර්ශ්වයේ සියලුම මන්ත්‍රීවරුන්ට අවධාරණය කිරීමට කැමැත්තෙමි. දරුවන්ට අනිවාර්ය අධ්‍යාපනයේ ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුටම වයස අවුරුදු 16 දක්වා ලබා දෙන්න ඕන කියන නීතිය අපි සම්මත කරලා තියෙනවා. එම නීතියට සමගාමීව අපේ තියෙන කම්කරු සහ අනිකුත් ආඥා පනත් අපි සංශෝධනය කළ යුතුයි මේ නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි. 14න් අඩු අයට තමයි රැකියාවේ යෙදවීමට බැරි කමක් තියෙන්නේ. නමුත් මේ 54ේම තියෙන එම අවුරුදු 14 වයස් සීමාව අපු 14න් 16 දක්වා වැඩි කරනවා. විදේශ රටක රැකියා කරන අපේ ශ්‍රමිකයන් අද අන්ත අසරණ භාවයට පත් වෙලා. ඒ අයට කිසිම හවුහරණක් නැහැ. ගණන් ගන්නෙ නැහැ. ඒ අයගේ දුක හොයලා බලන්නේ නැහැ. විරුද්ධ පක්ෂයේ නායකතුමා කතා කරන්නේ මේ ආණ්ඩුව කිසිම වැඩක් නොකරපු විදියට. මේ ආණ්ඩුව මේ වෙන විට 61000ක් පිට රටින් ගෙනල්ලා තියෙනවා. අර කතාවලදී මට මයික් එක දෙන්න. මයික් එකයි මේ මයික් එකයි ටීවී එකයි දෙන්න දෙකම. ඒක හරි. යුක්‍රේනයෙන් සංචාරක එනකොට ඒගොල්ලන්ට VVIP සැලකිල්ල. අලුත් අවුරුද්දේ උදේ පාන්දර වෙලා ඉන්නේ. මේ මොන වීලුවක්ද මේක? උදේ පාන්දර අලුත් අවුරුද්දේ. පක්ෂ නායකතුමා එතුමා කතා කරන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය වහලා දාන්නද? අපි අලුත් කාල පරිච්ඡේදයකට අනිත් රටවල් වගේ ගමන් කරනවා. යුක්‍රේනයේ 11 ලක්ෂයක් මේ කොරෝනා හැදිලා ඉන්නවා. මන්ත්‍රීතුමා ඔබගේ කාලය අවසානයේ සංචාරකෝගෙන් සංචාරක ව්‍යාපාරය සඳහා යුක්‍රේන් ජාතිකයන් ගෙනාපුවම කොයිඩ් එක වැඩිම රට කියලා. එවනම් අපේ ලාංකිකයෝ වැඩිපුර වැඩ කරන කොයිඩ් වැඩිපුරම තියෙන රටවල් වලින් ගේන්න බැරිද? තමුන්නාන්සලා දෙපැත්තටම තර්ක කරනවා. ඒ නිසා අපි ආණ්ඩුවක් විදියට ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ. ආණ්ඩුව කරන්න තියෙන සියලු දේ කරලා තියෙනවා. එක රටක් එක නීතියක් නම් දවස් 14ක් යවන්න ඕනේ කොරන්ටයින් මධ්‍යස්ථානෙට. එහෙම කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමා යෝජනා කරන්නේ සංචාරකයා පැය ගාණක් ඇවිල්ලා මේ කාමරය ඇතුලේ ඉඳලා කාමරය ඇතුලේ බුදියගෙන ආපහු යන්න කියලා. එහෙම සංචාරකයෝ ලංකාවට එන්නේ නැහැ. එහෙම සංචාරකයන්ට පිස්සුවක් නැහැ. තමුන්නාන්සලා විපක්ෂයට පිස්සුවක් ඇති. සංචාරකයන්ට පිස්සුවක් නැහැ. දින 14ක් රූම් එකට එලා යන්න. ඒ නිසා සංචාරක ව්‍යාපාරයේ නියුතු ලක්ෂ 30ක් ජනතාව මාස 9ක් තිස්සේ
අද තමන්ගේ වාරික ගෙවා ගන්න බැරුව, ලීසින් ගෙවා ගන්න බැරුව, එදිනදා කටයුතු කර ගන්න බැරුව ඉන්නවා. ඒ නිසා තමයි රජය නියම ව්‍යාප්තියක් විදිහට උත්සාහ කරන්නේ ඊළඟට සංචාර කර්මාන්තය සඳහා මේ ගුවන්තොටුපළ අරින්න පුළුවන්ද කියලා බලන්නේ මේ නියම ව්‍යාප්තියෙන්. අද සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ අය පාරවල් වල හොඳ වාහන තියාගෙන ඌරුමාස් පොලොස් විකුණනවා රොටිත් එක්ක කන්න. අපි මොනතරම් සහන දුන්නත් හැමදාම රජයක් හැටියට සහන දෙන්න බෑ. හැබැයි මේක පවත්වාගෙන යන්න නම් මේ අය සමාජීය වශයෙන් නැගිටන්න නම් මේ සංචාරක ව්‍යාපාරය ආරම්භ කරන්න ඕනි. මම විශේෂයෙන්ම විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමන්ලාගේ ඡන්දදායකොත් මේ ලක්ෂ 34 ඉන්නවා. අද එයාට අසරණ වෙලා ඉන්නවා. ඔබතුමන්ලා මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරනවා කියන්නේ ඔබතුමන්ලාම මෙහි බෙල්වල දමා ගැනීමක් වෙනවා. පෝච්ච අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද ආපාබේවර්ධන මහතා ඉදිරියේ අද දියුරුම් දුන්නා. ඒ අපේ ජනබල පක්ෂයට පසුගිය මහමැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන්. අභිනව මන්ත්‍රීවරුන්ගේ නිල ප්‍රතිඥාව හෝ දියුරුම්. පසුගිය අගෝස්තු 5 වෙනිදා පැවති මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වුණා. එහෙත් ඒ සඳහා අයෙකු නම් කිරීම පිළිබඳ ඇති වූයේ ගැටලුකාරී තත්ත්වයක්. කෙසේ වෙතත් මාස කිහිපයකට පසු එම මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. උන්වහන්සේ කතානායකවරයා ඉදිරියේ සභාව ආරම්භයේදීම දියුරුම් දුන්නා. ජාතික හෙළවුරුමේ නියෝජනය කරමින් 2004 වසරේදී කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් 2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. 2015 වසරේදී උන්වහන්සේ පාර්ලිමේන්තුවට තේරීපත් වුණේ එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි. උන්වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සිව්වැනි වරටයි. හපුතලේ නව නගරාධිපතිවරයා ලෙස උපුල් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඔහු අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. ඒ කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී. හිටපු නගරාධිපති සම්පත් ළමා හේවා මහතා පසුගියදා එම තනතුරින් ඉල්ලා අස් වුණා. ඒ අනුව පුරප්පාඩු තනතුරටයි උපුල් දිසානායක මහතා පත් කෙරුණේ. 1997 දී නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ උපුල් දිසානායක මහතා මීට පෙරද හපුතලේ නගරාධිපති ධුරය හොබවා තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත් යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස ධනසිරි අමරතුංග මහතා පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා අතින් ඊට අදාළ පත්වීම් ලිපිය අද ප්‍රදානය කෙරුණේ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී. ධනසිරි අමරතුංග මහතා දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිවරයායි. ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ වුවද දේශීය ආර්ථිකය යළි ගොඩනැගීමේ අභියෝගයට වත්මන් රජය සාර්ථකව මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹදී අද පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමින්. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා චන්ද්‍රිකා මැතිණියගේ රජයේ තමුන්ගේ අතට ගත්ත වෙලාවේ මේ රටේ ආර්ථිකය තාම නරක විදියට කඩාගෙන වැටලා තියෙනවා. තුරු නැගෙනහිර ප්‍රදේශයෙන් 78ක් ප්‍රභාකරන් පාලනය කරමින් හිටියේ. ඒ වගේම රටේ දුප්පත්කම, රටේ විරකියාව, රටේ දමනය මේ සියල්ලම නරක තැනක තිබ්බේ. ඒ වගේම අපේ ණය බර දළදේශීය නිෂ්පාදනයෙන් 104කට ගිහිල්ලා තිබ්බා. හැබැයි යුද්ධය ආරම්භ කරලා යුද්ධය කරන ගමන් 2009 තෙල් අර්බුදයට, මූල්‍ය අර්බුදයට, ආර්ථික අර්බුදයටත් මුහුණ දීලා 2010 වෙනකොට රට එක්සේසත් කරගෙන 2010-15 අතර ලංකා ඉතිහාසයේ වැඩිම වේගයකින් සංවර්ධනය වෙච්ච ආසියාවේ වැඩිම වේගයෙන් සංවර්ධනය වෙන රට ශ්‍රී ලංකාව බවට පත් කරගන්නවා. ඒ නිසා රටේ සාමාන්‍ය ජනතාවට නිදෙන්නේ නැතුව, රටේ සාමාන්‍ය ජනතාවට මේක පීඩනයක් කරන්නේ නැතුව මේ රට ක්‍රමානුකූලව වේගවත් සංවර්ධනයේ පැත්තට හරව ගැනීමේ ශක්තිය අපේ රජයට තියෙනවා කියන එක මම කියන්නේ.
උපකාරක පන්ති ශාස්ත්‍රයේ ගුරුවරුන්ට පහුගිය කාලේ විශාල ගැටලුවක් තිබ්බා. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නේ කවදාද කියන එක පිළිබඳව. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රෝහන් රාජපක්ෂ මැතිතුමා ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති විදිහට හිටපු නායකයෝ ගෙනල්ලා අවස්ථා ගණනාවකදී සාකච්ඡා කරලා කටයුත්තක් ආරම්භ කරා. කොහොමද මේ උපකාරක පන්ති ශාස්ත්‍රය යලි සක්‍රිය කරන්න කියන එක පිළිබඳව. ඒදී එතුමා අපට යොමු කිරීමක් කරා ගරු අග්‍රාමාත්‍යතුමාට. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා යොමු කිරීමක් කරා සෞඛ්‍ය ඇමතිතුමියන් දෙපළටම. ඒ වගේම අවසානයේදී අතිගරු ජනාධිපතිතුමා අප කැඳවා එතුමා යෝජනා කළා මේ සම්බන්ධයෙන් සියලු ආරක්ෂිත සෞඛ්‍ය නීති රීති නැතිනම් ඒ පිළිබඳව නව රෙගුලාසිය සකස් කරලා ඉදිරි උපන් දිනයකදී මේ පෞද්ගලික උපකාරක පන්ති ශාස්ත්‍රයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ කියලා. උතුර නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ජලාශ රැසක වාන් දැමීම ආරම්භ වී තිබෙනවා. එම නිසා සිදුව ඇති ජල ගැලීම් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජනතාව පීඩාවට පත්ව ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන්දරටු 6ක් විවෘත කර තිබෙනවා. ඉන් තප්පරයට ඝන අඩි 840ක ජලය මහවැලි ගඟට මුදා හැරෙනවා. එබැවින් මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අකර අඩි 1,10,750ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ රාත්‍රියේ වාන්දරටු 2ක් අඩිය බැගින් විවෘත කෙරුණා. අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ජලගැලීම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ නිසා නගර සීමාවේ නිවාස භූමියක් ජලයෙන් යට වී ඇතැයි අප වාර්තාකරු පවසනවා. කාත්තන්කුඩි, පෝරතිව්පත්තු, පට්ටිපලේ, වවුනතිව්, එරාවුල්පත්තු, කිරන් යන ප්‍රදේශවල ජනතාවද ජලගැලීම් නිසා පීඩාවට පත්ව සිටිනවා. ගිරාදුරු කෝට්ටේ උල්හිටිය රක්ෂිත ජලාශයේ වාන්දරටු 7ම විවෘත කර තිබෙනවා. දඹුල්ල ප්‍රදේශයට ඇදහැරෙන වර්ෂාවත් සමග මහවැලි ඇලමාර්ග ඔස්සේ ලැබෙන ජල ප්‍රමාණය අධික වීමෙන් වැවැටෙන ජලාශයද වාන්දුරට විවෘත කෙරුණා. ඉදිරි පැය කිහිපය තුළ ඌව පළාතෙත් හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සෙසු ප්‍රදේශවල පස්වරු 1 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ තද වැසිද ඇතිවිය හැකියි. මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිවාස 3000ක් ඉදිකිරීමේ කොළඹ ආශ්‍රිත ස්ථාන කිහිපයකදී ආරම්භ කෙරුණා. ඒ නිවාස විශේෂ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට ලබා දුන් උපදෙස්වලට අනුවයි. නිවාස නොමැති මධ්‍යම පාන්තික ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන ඔවුන්ට සරිලන ආකාරයෙන් නිවාස ඉදිකරන්නයි අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙනවා. තවත් නිවාස ඒකක 384කින් යුත් මහල් නිවාස සංකීර්ණයක ඉදිකිරීම අද පෑලියගොඩදී ආරම්භ කෙරුණා. ඒ නාලිකගොඩ හේවා සිසිර ජයකොඩි යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. අපේ වපසරිය තුල සෑම ක්ෂේත්‍රයකම නගර අලංකරණය වේවා, නිවාස සෑදීම වේවා, වැසි ජලය පාලනය කරන වේවා, රට පුරාම ගාල්ලේ සිට යාපනය දක්වා තිබෙන ලෝක බැංකුව ව්‍යාපෘති අතරමං වෙලා තිබිච්ච ඒවා යලි නවීකරණය කිරීම වේවා, මේ සෑම ක්ෂේත්‍රයකම අපි විශාල වැඩ කොටසක් කළා තියෙනවා. කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස 316කින් සමන්විත සංකීර්ණයේ වැඩ ආරම්භ කිරීම අද සිදු කෙරුණේ නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. වර්ග අඩි 900 සහ 700 යන ප්‍රමාණ වලින් නිවාස ඉදිවනු ඇති. වසර 25ක කාලයකට බැංකු වලින් 6.25ක සහන පොලි අනුපාතයක් යටතේ නිවාසලාභීන්ට ණය පහසුකම් ලබා දීමටද රජය පියවර ගෙන තිබෙනවා. කොළඹ කොටස් වෙළඳපොළ රුපියල් කෝටි 600ක් වූ දෛනික පිරිවැටුමක් අද වාර්තා කළා. එහි මිල දර්ශකයේ ඉහළ ගොස් තිබූ බවයි වාර්තා වන්නේ. දින අවසන් වන විට සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.18ක් ලෙස වාර්තා වී තිබුණා. ප්‍රධාන මිල දර්ශකය වන සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 83.88කින් ඉහළ ගියා. SNPSL 20 මිල දර්ශකයේද පෙර දිනයට සාපේක්ෂව ඒකක 20.19ක ඉහළ යාමක් වාර්තා කර තිබෙනවා. වික්ටෝරියා ජලාශ වේල්ලේ සිට මීටර් 100ක් ඇතුළත හුණුගල් කැණීම් තහනම් කර තිබෙනවා. එම ප්‍රදේශයේ ආශ්‍රිතව හටගත් භූචලන සම්බන්ධ විද්‍යාත්මක අධ්‍යයනයට පත් කළ කමිටුවේ නිර්දේශ අනුවයි. කමිටු වාර්තාව අද පෙරවරුවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙනු ලැබුවා. පරිසර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත් කෙරුණා. මේ සිදු වුණු භූකම්පනය වගේ දසගුණයක විතර භූකම්පනයක් ආවත් වික්ටෝරියා වේල්ලට දරා ගැනීමේ
හැකියාව තිබෙන බවත් ඒ සම්බන්ධව සින්න ඉංජිනේරුවරුන් සහතික කරලා තිබෙනවා. එනමුත් අපි පුළුල්ලම තවත් දුරටත් මේ කරුණු අධ්‍යයනය කිරීමේදී මේ කමිටුව වාර්තා කරලා තිබෙනවා. දිගින් දිගටම හුණුකල් කැඩීම සිද්ධ වීම තුළ යම් ආකාරයක කුඩා හෝ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් අපි බාරගත යුතු නැති නිසා හුණුකල් කර්මාන්තය සම්පූර්ණ නියාමනය කිරීමට අවශ්‍ය පියවර ගන්න. ඒ වගේම මීටර් 100ක් දුරින් තියෙන හුණුගල් පිපිරීමේ මධ්‍යස්ථාන කීපය වසා දමන්න කටයුතු කරනවා. වනාන්තර හෙක්ටයාර් 40,000කට අධික ප්‍රමාණයක් රක්ෂිත බවට ප්‍රකාශ කිරීමට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා තීරණය කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා එම ලිපි ලේඛන සඳහා අද අත්සන් තැබුවා. රක්ෂිතයන් අපි ප්‍රකාශයටපත් කරනවා 69ක්. රටේ සුභා සෞන්දර්ය විනාශයකට වන සතුන් පිළිබඳ කඳුලක් කරන්නද මිනිස්සු විදියට තමයි පෞද්ගලික දවස්වල විශේෂයෙන් විරුද්ධ වක්සයක් ඇතන් මාධ්‍යත් ප්‍රකාශයටපත් කළේ. හැබැයි අපි එහෙම කරන්නේ අපි ඒව ආරක්ෂා කරන්න බලන්න. ඒ පොතත් සමග අදට නියමිත අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය මෙතකින් නවත්වනවා. ආයුබෝවන්.